අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ වැඩමුළුවේ දෙවෙනි දවසේ ධර්ම දේශනාවලියේ දෙවෙනි ධර්ම දේශනාව පැයටයි ධර්ම දේශනාව පැයටයි පැයලා තියෙන්නේ සීලමු දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේ භික්ඛවේ අනුකම්පෙය්‍යාත යේච සෝතබ්බං මඤ්ඤෙයුං මිත්තාවා මච්ඡාවා ඥාතිවා සාලෝහිතාවා තේ වෝ භික්ඛවේ චතුර්ණං සතිපට්ඨාන භාවනාය සමාදපේ තබ්බා නිවේසේ තබ්බා පතිඨාපේ තබ්බාති අරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පාඨය උපුටාගත්තේ සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තයේ දැක්වෙන මිත්ත සූත්‍රයෙන් කියලා අපි මතක් කරගත්තා. ඒ වගේම අද මේ දක්වා මේ දවසේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගත්ත මේ පාඨය අපි ඊයේත් ධර්ම දේශනාවට දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරගත්තා. ඒකෙන් අපි කෙරුවේ ඇත්තට මේ දේශනාවලිය සඳහා පසුබිම සකස් කිරීම, නිදාන සකස් කිරීම, ගෙපල කැපීම වගේ දෙයක්. ඉතින් අපි ඊයේ කරපු දේ නැත්නම් ඊයේ සම්බන්ධ කරගත්ත මතක් කරගත්ත දේ අපේ හිතේ තියෙනවා පාදම් වෙලා තියෙනවා පාදක වෙලා තියෙනවා කියලා. ඒ පසුබිමේ අද පොඩ්ඩක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට ඊයේ අපි ඉදිරිපත් කරගත්ත දේ සමාලෝචනයක් සාරාර්ථයක් ගත්තොත් සරුවචනාංශි භික්ෂුන් වහන්සේට මතක් කරනවා කාට හරි හිතෙනවා නම් අපි යාට අනුකම්පා කරන්න ඕනේ කියලා. ඇස්ස විය යුතුයි කියලා ඥාති වේවා එම ඥාති මිත්‍ර වේවා මිත්‍රෙක්වා මිත්‍ර අමාත්‍යවරෙක් වේවා ඥාති වේවා සාලෝහිතාවා නැත්නම් ලේනෑයෙක් වේවා තේ චතුර්ණ සතිපට්ඨානං සතර සතිපට්ඨානය භාවනාය චතර සතිපට්ඨාන භාවනාවට සමාදපේතබ්බා නිවේසිතබ්බා පතිඨාපේතබ්බා උචේ කියන්නේ අපි කාට හරි කිව යුත්තක් තියෙනවා නම් තියෙන්නේ ඔච්චරයි. ඥාතියෙකුට මිත්‍රාමාත්‍යවරයෙකුට ලේනෑයෙකුට. ඉතින් අපේ ඇසුරේ ඒක නැතුව පවත්තර නෑකම් ලේනෑකම් මිත්‍රාමාත්‍යකම් තියෙනවා. ඒ කියන්නේ ඒවා එතකොට නිකන් නිෂ්පල කතා වලට වැටෙනවා. මොකද එහෙම ප්‍රසිද්ධ කතාවක් වැදගත් කතාවක් ඒ කායන මාර්ගයක් සරුවචනාංශයේ දේශනා කළා තියෙන නිසා. ඉතින් යනෝ මට ඒ කියන්නේ මේ සතිපට්ඨාන භාවනාව යෙදෙනකොට උගන්නපු දේවල් පොතේට වැඩිය ඒ භාවනා කරන පිරිස් උගන්නපු දේවල් හැටියට මගේ ඔළුවට වැදිනේ පොඩි සරල බීජ ගණිතමය සමීකරණයක් භාවනා බුද්ධ ආගම කියනවනම් භාවනාව විතරයි. භාවනාවෙන්තර බුද්ධ ආගම කියලා කියන්නේ හිසසුන් මල කඳක් කියලා මට තේරුණා. කවන්ද රූපයක් විතරයි. ඊ භාවනාව නෑ මොකද්දෝ බුද්ධ ආගමක් කියලා කියනවා. ඊට පස්සේ භාවනාව කියනවනම් විපස්සනා භාවනාව විතරයි. අනික සේරම ඒකේ පල්ලෙහා තියෙන කොටස්. ඒක නැත්තම්, ඒ කියන්නේ විපස්සනා කියන කොටස නැත්තම්, ඒ භාවනාව කියන එක කොට බලන්දපු නැති චෛත්‍යයක් වාගේ, නේත්‍රා තිබ්බ නැති නිකන් අන්ධ බුදු පිළිමයක් වාගේ ඒක පූජාර්හ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ විපස්සනාව කියන්නේ සත්‍ය විතරයි. ඉතින් ඒ නිසා හරි බොහොම සරල සමීකරණයක් මයි ළඟ තියෙන උඟ දෙනෙක් මයිත් එක එකඟ නැහැ. නමුත් මම කරුවේ සත්‍ය ගැන විතරමයි බැලුවේ. ඊටු ටික ඔක්කොම බුද්ධ ආගම හරිනම් බුදුහාමුදුරුවෝ හරිනම් ඊටු ටික මයි ළඟට එන්න ඕන. එහෙම තමයි ඒකේ හැදිලා තියෙන නිසා කාට හරි කියලා දෙනවනම් කවුරු හරි කියලා දෙනවනම් කියලා දෙයකට අපි අහුම්කම් දෙනවනම් ඒකේ සත්‍ය ගැන කතා කරන්නේ නැත්නම් නෑ වුණාට ප්‍රශ්නයක් නෑ. ඒව නිකන් අර බොරු කියලා හිස් වචන පරිස වචන ගන්න වැඩෙනවා. ඒ නිසා කොතනක හරි බණක් පොතක් එහෙම නැත්නම් අහුම්කම් දීමක් කරනවා නම් ඒ මනුස්සයා ඒ ගැන ඒ දේශක ඒක ගැන මතකයක් නැත්නම් දන්නෙත් නැත්නම්
ඉතින් ඒකට තේරෙනවා නිකන් බීලා විසි කරපු කුරුම්බ කොම්බයක් වගේ. ලස්සනයි තැඹිලි කොම්බේ විසි කරපුවා හැබැයි ඇතුලේ මොනවත් නැහැ. ඉතින් ඒ පැත්තෙන් බලනකොට මට හරිය ලේසි වුණා ඇසුරු කරන්නේ කවුද කියලා දැනගන්න. කියවන්නේ මොන පොතද කියලා දැනගන්න. අහුම්කම් දෙනවනම් අහුම්කම් දෙන්නවනේ මොකටද කියලා දැනගන්න. හරිය ලේසි. මොකද ඒ තරම් පොත් තියෙනවා. ඒ තරම් ලෝකේ ජනගහනයක් ඉන්නවා. ඒ තරම් කට්ටිය කතා කරනවා. කතා කරාට මේක දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට හරිය පහසු වුණා. මමත් හොඳටම ඡණ්ඩපරුස එහෙම නැත්නම් ජඩ, ෂට, මායාවි චරිතයක් ගත කරයි. ඒ ගත කරද්දී හරි අමාරුයි බාලියෝ අයින් කරන්න. එන්න හරියක් වට කරන්නේ බාලියෝ. අර සෙල්ලක්කාර ජීවිතෙත් තියෙන ගමන් සතිය අරගෙන යනකොට දන්නේව නැහැ. වයස අවුරුදු දැන් 70කට විතර ඇවිල්ලා තියෙනවා. ඇසුරු කරන්න හම්බ වෙන හරියක් අතුරු කරන්න මට සතිමත් වෙන අට්ටිය විතරමයි. ඉන් එහාට මාතෘකාවක් මට ඇත්තෙත් නැහැ. ඒක කරගෙන යන්නෙත් බොහොම අමාරුවෙන්. ඒ තරම් ඒක වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒ අනුව අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ මොකද්දෝ පෙරකල පිනකට. ඒකයි මේ බුද්ධෝත්පාද කාලෙක අපිට ලැබුණ දුර්ලභ අවස්ථාව. මිනිස්සෙක් වශයෙන් අංග පුලාවක් ඇතුව ඇහ කන දිව නාසය කය මන පිළිවෙලකට ඇතුව සභාවකට යන්න පුළුවන් මුණ දෙන්න පුළුවන් තත්ත්වයකට තියාගෙන manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබුවා. ඊට පස්සේ මේ ක්ෂණ සම්පත්තිය කියලා අපිට අවශ්‍ය නම් වර්තමාන මොහොතේ හිතියෝ දන්න පුළුවන්. අවශ්‍ය නම් සතිමත් වෙන්න පුළුවන්. අපිට ඒ වගේ තද බල මානසික අසහන හෝ වේදනට්ට පෙරිච්ච දැඩි රෝග නැහැ. යෝගීම කල්යාණ මිත්‍රෝ ඉන්නෝ. සද්ධර්මයේ තියෙනවා. අවශ්‍ය නම් පැවිද්ද තියෙනවා. තවත් මොනවද හොයන්නේ? ඒ ටික තියෙද්දිත් අපි රටක් වශයෙන් අවුරුදු 200ක් මේ සුද්ධ පිටිපස්සේ ගිහිල්ලා තියෙන්නේ. මොකටවත් නෙවෙයි කාමෙටමයි. තන්නේ කර කාමෙට. ඒක දැන් පේනවා රට යන තාලෙටයි කාමයේ දිගේ ගිය කට්ටියට හොදි බහින්න පෙනෙන්න දැන් සැදී සිද්ධ වෙලා තියෙනවා. ඒත් අපිට තාම මේක තේරිලා නැහැ. ඉතින් සරුවචනන්සේ සඳහන් කරනවා සංසාරයට බැඳෙන එකම හේතුව කාමී කියලා. ඉතින් ඒක හොඳටම පැහැදිලි පසුගිය අවුරුදු 200 ලංකාවේ ඉතිහාසයේදී බැලුවා. අපි ඒකේ මේ අවසාන කොටසට වගේ තමයි මේ ලෝකෙ ඉපදිලා තියෙන්නේ. ඉතින් ඉපදිනා බලනකොට පේනවා මිනිස්සුන්ට කොච්චර අන්ධද කොච්චර අන්ධ භූතද කිව්වට තේරෙන්නේ නැත්තර. ඉතින් ඒ තේරෙන සුළුතරයට අපි අහුවීම ගැන අපි තාම සතුටු වෙන්න ඕනේ. වෙන පැත්තකින් කියනවනම් අපි බහුජන මතයකට ගියා නම් බොහෝ දෙනා කැමති නම් ඒකාන්ත බොරුවක්. වැඩි දෙනා කැමති දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. අනික් කර බොරුව ගෙනියන්නේ. මේ ධර්මයේ තියෙන සුළුතරයක් අතේ. ඉතින් අපි රැල්ලට වැටිලා රැල්ල දිගේ යන්න ගත්තොත් බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක නැගිටින්න වෙනවයි කියලා පිරිහීම විතරමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පිරිහෙන ලෝකේ අපි පාර හොයාගෙන අපි ගඟ දිගේ ඉහළට පීනනවා. ඒ පීනන පාර තමයි අපි පටිපදා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ පටිපදාව බුදුජානකසේ විස්තර කරනවා ඊයේ කියපු කොටසෙන් එහාට මේ ගිහිල්ලා මේ සූත්‍රය කියලා කතමේ සංචතුන්නා. ඒ කියපු සතර සතිපට්ඨානේ මොකද්ද මේ හතර? ඉද බික්ක වේ බික්කු කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස. ඒක සතිපට්ඨාන සූත්‍රයේ දොරාරිනවා වාගේ මකරතොරන වාගේ මේ ටිකෙන් තමයි පටන් අරගන්නේ. සතර සතිපට්ඨානේ පළවෙනි සතිපට්ඨානය මේක සාමාන්‍යයෙන් අපි කටහුරු කරන තියෙන්නේ කායානුපස්සනාව කියලා. කාය අනුගිය සීය කායගත සති හෙළ භාෂාවේ තියෙන කාගියාසී. ඉතින් කාය අනුගිය සීය තමයි අපි මේ වැඩමුළුවේ ප්‍රධානම තේමාව. සකස් කරනකොට දවස් 7ක් හිටියත් 70ක් හිටියත් පැය 7ක් හිටියත් අපි කාය අනුව සීය පැවැත්වීම ගන්නවා. ඉතින් ඒක කරන්න අපි ඊයේත් මතක් කරගත්ත විදිහේ අපේ කයේ ඉරියව් 4ක් තියෙනවා. ඉඳගෙන හිටගෙන ඇවිදිමින් සානිදාගෙන. ඒක ප්‍රධාන වශයෙන්ම ආධුනික ඇත්තන්න මේ ඉඳගෙන සහ ඇවිදිමින් කියන ඉරියව් දෙක අපේ කාර්යතරණ සකස් කරද්දී මූලික උපදේශ පන්ති සකස් කරද්දී අපි මුල් තැන දීලා තියෙනවා. ඒ මොකද සතර සතිපට්ඨානයේ සරුවච්චන් වහන්සේ භාවනා ක්‍රම 21ක් උගන්වනවා. ඒ 21කින් 14ක්ම වැටෙන්නේ අපි මේ කතා කරන කායानुපස්සනාවට. ඉතින් ඒකේ ඉලිවත් කිරීමේ පිළිවෙලක් තියෙනවා. ඉස්ලාම් පටන් අරගන්නේ අපේ
තේරවාදී තියෙන මජ්ක්‍ධිම නිකායේ දීඝ නිකායේ සහ මේ කියන සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ එහෙම නැත්නම් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ මේක සඳහන් වෙලා තියෙනවා. ඒ සඳහන් වෙලා විස්තර වශයෙන් කියන්න හදන හැම වෙලාවෙම සරුවචන් වහන්සේ ඉද බික්කවේ බිකු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා ආනාපානෙ තමයි පටන් අරගන්නේ. ඉතින් ඒක පිළිබඳව විශේෂ මජ්ක්‍ධිම නිකායේ දීඝ නිකායේ සාපේක්ෂව තියෙන මජ්ක්‍ධිමාගම දීඝාගම කියන සංස්කෘත සතිපට්ඨානෙ ගත්තොත් ඒක පටන් අරගන්නේ මේ 4 ඉරියව්වේ. පටන් අරගෙන 14 අන්තිමටම තමයි තාම සියුම් ආනපානෙ පෙන්නන්නේ. ගොරෝසු ඉරියව් පෙන්නලා හිමීට ගෙනියලා අන්තිමටලු සංස්කෘත පොතේ තියෙන. නමුත් අපේ එකේ සියුම් තැනින් පටන් අරගන්න. අරගෙන ඉවරලා ඉදිරියට යන ගතියක් තියෙනවා. ඒ මිසක්කා සංස්කෘත ප්‍රභාවේත් පාලි ප්‍රභාවේත් අන්තර්ගතයේ සමානයි. ඉදිරිපත් කරන විදිය වෙනස්. ඒක කවදා වෙච්ච එකක්ද කියන්නේ අපි දන්නේ නැහැ. ඕනෙම භාවනා මධ්‍යස්ථාන ගියාට පස්සේ අපිට බලන්න පුළුවන් මේ අතෝ සතිපට්ඨානෙ උගන්වනවා නම් කොතනින්ද පටන් ගන්න කියලා. ඉතින් පටන් ගන්නකොට කයෙහි 4 ඉරියව්වේ එහෙම නැත්නම් සක්මණෙන් 4 ඉරියව් ගොරෝසු එකක් තමයි සක්මන් ඉරියව්ව. ඊට පස්සේ හිටගෙන ඉන්න ඉරියව්ව. ඊට පස්සේ නිදාගෙන ඉන්න ඉරියව්ව. ඊට පස්සේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඊට පස්සේ නිදාගෙන ඉන්න ඉරියව්ව. ඒක තමයි මම අද දවල් අර සාකච්ඡාවේදී කිව්වේ විතක්ක සන්තාන සූත්‍රයේ දුවන කණුසිකුට කල්පනා වෙනවා මන් තින් දුවන්න ඕනේ නැහැ නේ හිමීට ගියාම ඇතිනේ කියලා. ඇවිදින මනුස්සයා හිතනවා ඉතින් ඇවිදින්න ඕනේ නැහැ මම මෙතන හිටගෙන හිටියාම ඇතිනේ කියලා. ඊට පස්සේ හිතනවා නෑ හිටගෙන ඉන්න ඕන නිකන් ඉන්නක ඉඳගෙන හිටියාම ඇදයි. ඊට පස්සේ අගන බුදිය ගත්තාම ඇදයි කියලා අර කලබලෙන් දුවන මනුස්සයාගේ හිත විතක්කය tempat කරගන්නේ ওই 4 ඉරියව්වේ. විතක්ක සන්තාන සූත්‍රෙත් මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක්. ඉතින් අපේ මේ තේරවාදිකේ පටන් ගන්න ආනාපානෙ. ඒ කියන්නේ කය අනුව කිය සිහිය කාය ගත සතිය 14 ආකාරයකට දිනු කරන්න පුළුවන්. ඉතින් ඒකෙදි අපි මේ නිස්සන්න මනේ පදනම් කරලා තියෙන්නේ අපිත් පටන් අරගන්නේ ආධුනිකෙක් ආපුවාම මේ ඉඳගෙන ඉන්න භාවනාවෙන්. අපි පාලියෙන් එකට පර්යංකේ කියලා කියනවා. සිංහලේ පළඟ බැඳ කියලා කියනවා. අපි සතිපාසලේ උගන්වනකොට කියන්නේ සිහියෙන් වාඩි වී සිටීම. ඉතින් ඒක විස්තර කරන හැම වෙලාවකම සතිපට්ඨාන න්‍යායෙන් හෝ ආනාපාන මුවාවෙන් ඉදිරිපත් කරන හැම වෙලාවෙම සරුවච්චන් වහන්සේ ඒකට අදාළ ක්ෂුද්‍ර සහ විශාල පරිසරය ගැන අනිවාර්යයෙන්ම සකස් කරලා මතක් කරනවා. මේක කරන්න නම් මෙන්න මේ පරිසරය කරන්න ඕනේ කියලා. හරියට මේ මොලේ ශල්‍ය කර්මයක් කරනවා නම් ඒක කුස්සිය කරි කක්කුස්සිය කරි කරන්න බෑ. ඒක කරන්න ඕනේ ඒකටම හරි ගිය ශල්‍යාගාරයකට. ඒක ලංකාවේ ඇත්තෙත් නැහැ. ලංකාවේ තාම හෘද වස්තු පුළුවන් කරන්න මොලේ ඔපරේෂන් ලංකාවේ කරන්නේ අදිස්සියේ මොලේ කුඩු වෙලා ගියොත් ඔපරේෂන් කරන්න වෙනවා. නමුත් මොලේ ඔපරේෂන් නැත්නම් නම් අපි ඒකට සුවිශේෂී වූ ශල්‍යාගාර හොයාගෙන එක්ක සිංගප්පූරු එක්ක මේ ඉන්දියාවට නැත්නම් ඇමරිකාවට යන්න වෙනවා. ඒ මොකද මේ පරිසරයේ නැතුව මොලේ අරින එක හොඳ නැහැ. ඒ වගේම තමයි කායනුපස්සනා කරනකොට අපි පටන් ගන්න ආනාපානේ නම් අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. අපි මේ සඳහා අරණ්‍යයකට යන්න ඕන. එහෙම නැත්නම් රුක්ඛ මූලගතෝ වා. ගහක් මුල වාඩි වෙන්න ඕන. එහෙම නැත්නම් හිස් ශාලාවක් මේ වගේ එකක් මොකෙන්ද හිස් වෙලා තියෙන්නේ කාම භෝගීන්ගෙන් හිස්. සෙනග හිටියට කමන්නේ අපි මෙතෙන් දෙන්නේ රූප බලමින් රස විඳින්න නෙවෙයි. තද්දාහමින් රස විඳින්න නෙවෙයි. ගන්ධ බලමින් රස බලමින් පහස ලැබමින් මේ විකාර භූත කතා කර ඔළුව ආවුල් කරගන්න නෙවෙයි මෙතන එන්නේ. අපි එන්නේ ඒක එපයි කියලා මේ තමන්ගේ සතිපට්ඨානට කැමති පිළිද. ඒකේ ලක්ෂයක් හිටිය ප්‍රශ්නයක් නෑ. කොරෝනා නිසා තමයි අපි ශාලාව පුරවන්නේ නැත්තේ. අර අරණ්‍යගත වීම රුක්ක මූලගත බැරි නම් මේ ශූන්‍යාකාරය තමයි තියෙන්නේ. ඒක සමහරු කියනවා අරණ්‍යගත වීම රුක්ක මූලගත වීම ශූන්‍යාකාරගත වීම හේමන්ත ගිම්ම වස්සානාන වශයෙන් තියෙන ඍතු තුනේ වස්සාන ඍතුයි අපි ශූන්‍යාකාරගත වෙනවා. හේමන්ත ගිම්ම වලට හේමන්තයට හොඳයි
ශූන්‍ය ගහක් මුල ගිම්හානෙට හොඳයි වනි කැලි. එහෙම නැත්නම් මේ කියන පරිසරය ලබා ගන්න සෑහෙන්න පිං කරන්න ඕන. අපි අද නගරබද වෙලා ග්‍රාමවාසී වෙලා අපි කඹරනවා. අපිට නගරේ මේ කැලේ ඉන්නවට කියන්නේ වනයේ තියෙන පිරිසුදු වාතයෙන් අපි නානවයි කිය. එහෙම නැත්නම් මේ හේවනේ අපි ඇඟ සතප්පවනවයි කියන. එහෙම නැත්නම් මේ තියෙන පිරිසුදු ජලය ලෝකේ කොහොක්වත් හොයන්න නැහැ. දැන් සිඩ්නි වගේ නගරයකට ගියාම බෝඩ් එකේ දාලා තියෙනවා අද පාවිච්චි කරන්නේ 9 සැරයක් පිරිසුදු කරපු වතුර. කාගරි මූත්‍රා වෙන්න පුළුවන්, දාඩිය වෙන්න පුළුවන්, කටෝදලා දාපේ වෙන්න පුළුවන්. ඒ නගරේ තියෙන එච්චර තමයි. පිරිසුදු වතුරක් දකින්න පිං කරලා නැහැ. ඉතින් ඒගොල්ලෝ බොහොම ආඩම්බරෙන් තමයි කියන්නේ අපි මේ නගරේ පාවිච්චි වෙන්නේ 9 වෙනි වතාවේ වතුර. දැන් අපි මේ වගේ එකක් නැහැ. අපි පිරිසුදු ගලෙන් බැලලා එන වතුරක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් නැතුව මේ ශිෂ්ටාචාරයක් කියලා මේ නිර්තල පහසුකම් කියලා මේ තාක්ෂණයේ කියලා මේ මිනික් ගජ්ජනත මේ මිනිස්සයා කියන සතා කැලෙන් එළියට ඇදලා දාගත්ත දවසේ ඉඳලා මනුෂ්‍යට ආතතිය සහ අසහනය කියලා ලෙඩක් ඇවිල්ලා තියෙනවා. ඒකේ උග්‍ර අවස්ථාව තමයි පිළිකා කියලා කියන්නේ. ඒව තමයි ඒඩ්ස් හැදෙනවයි කියලා කියන්නේ. දැන් තියෙන කොරෝනා. නැත්නම් බෞගේ ටිකේ චිකන් ගුන්යා ආවා, බර්ඩ් ෆ්ලූ ආවා. මාසෙරම ජනයා අතර තමයි හැදෙන්නේ. නගරයක කලයක කවදාකවත් හැදෙන්නේ නැහැ. මොකද එක්කන අපි ඈත ජීවත් වෙන්නේ. අර ගෙදර ඉඳලා මේ ගෙදර ලෙඩේ ඉන්නම අවුරුද්දක් දෙකක් යනවා. නගරේ මෙතන හැදිච්ච ගමන් පොකුරක් හැදෙනවා. මේක මේ මිනිස්සයා දැනගෙන ඉල්ලගෙන කන පරිප්පුවක් මේකේ තියෙන්නේ. ඒ මොකද හේතුව ඒ විශාල ජාතීන් හිතනවා අපි වගේ ප්‍රධාන පන්ති රටක් වෙන්න නම් මෙන්න මේ වගේ නගර සැලසුම් තියෙන්න ඕනේ, මේ වගේ මාර්ග සැලසුම් තියෙන්න ඕනේ, මේ වගේ මේ sannivedana ක්‍රම තියෙන්න ඕනේ කියලා. ඉතින් තරුණ ජනතාව ඒකට ඇදිලා යන්නේ පුදුම තාලෙට. ඒකේ ශිෂ්ටාචාරයේ ඉන්න පෙරේත 70. එහෙම නැත්නම් ඒ තලාටු බුමාටු වගේ දෙවියෝ වගේ ඉන්න ජාරාව අර අපේ අහිංසක දරුවන්ගේ තියෙන අහිංසක ළමයින්ගේ තියෙන අර කාම ආසාව කුප්පණය කරගෙන අවුරුදු 20ක් සැලසුම් කරලා තියෙන්නේ. බිම දාන හැටි. ඉතින් දේශීය ලකුණු, ගැමි ගති, අරණ්‍යයට යන ගති නැති කරාට පස්සේ ඒ හිතක් අර තැම්පත් වෙන පැත්තට වැඩිය විශ්වන පැත්ත වැඩි. ඒක නිසා නගරයකට ගියාට පස්සේ අපිට කවුරු හරි කාර්යයක් කරගෙන ගිහලා අපේ ඉස්සරහින් ගියත් අපිට කේන්ති යනවා. ට්‍රැෆික් ජෑම් එකක් දැක්කොත් කේන්ති යනවා. කවුරු දැක්කත් කේන්ති යනවා. මොකද හදලා තියෙන නගරේ සම්පූර්ණ ආතතිගත කරන්නේ. නගරේ ජීවත් වෙන මිනිස්සුන්ට ඇත්තටම විශේෂ ලවන්සයක් ගෙවන්න වටිනවා. මේ ජරාව කාගෙන අර අනුන්ගේ හුස්ම බීගෙන අනුන්ගේ වතුර බීගෙන ක්ලෝරින් එක මේ ගත කරන පෙරේත ජරා ජීවිතේට. ඒ වුණාට අපිට හිතෙනවා ඒ වුණාට කැලියේ ඉන්නවට වඩා හොඳයි ගමේ ඉන්න එක. ගමේ ඉන්නවට වඩා නියංගමක ඉන්න එක. නියංගමට වැඩිය හොඳයි අගනුවරේ ඉන්න එක. අගනුවරට රාජධානියට යන එක. ඊට පස්සේ දියුණු රටක අගනුවරට යන්න නැත්තම්. මේ ජපානයේ වගේ රටක කෝච්චි ස්ටේෂන් එකක් ගාව ගයක් ගන්නවා කියන්නේ සාමාන්‍ය ඈත බලත ගයක් ගන්නවා වගේ 4-5 ගුණයක්. එනිසා ජපානට යන්න ඕන නම් අර එක්කෙනෙක් හොඳටම දන්නේ ජපානට යන්න මිනිස්සුන්ට හදලා දෙන්න බෑ ෆොටෝ 3ක් පෙන්නනවා. මෙන්න මේ ජපානට යන්න ඕන එක මොනම්ම ලොකු රස්සාව කෙරුවත් ගයක් නම් ගන්න බෑ. කාමරයක් ගන්න පුළුවන්. ඒක නිකන් මිනි පෙට්ටියක් වගේ ඇතුළට දාලා එළියට දාලා ලාච්චුවක් විතරයි. රැට ඇවිල්ලා මිනි පෙට්ටි ඇදලා ඇතුළට බහැලා අනිත් පැත්තට දාගන්න යන්න පුළුවන්. උදේට අකුල්ලා තියලා යන්න ඕන. ඒව එකට මෙච්චර ගෙවන්න ඕන. රස්සාවක් කෙරුවොත් මෙච්චර ගාණක් තමන්ගේ පඩියෙන් කැපෙනවා. අතට හම්බෙන්නේ මම රස්සාව කරන කාලේ මට හම්බුනේ 3න් 1යි. එකක් උපයන විට ගෙවීම, අනිත් එක සේවක සාධක අරමුදල. දෙන්න පුළුවන් උපරිම පඩිය මට හම්බුණා. ඉතින් මට 3න් 1ක් අතර හම්බෙනවා. 3න් 1ක් මං ගුණෙන් දැම්පත් වෙනවා. 3න් 1ක් ආණ්ඩුවට යනවා. ඒ නිසා පඩි පොලේ මෙහෙම තිබුණාට අතට හම්බෙන්නේ මෙච්චරයි. මම රත්තා ගී කාලේ. මං රතාවක් කරලා නැහැ පැවිදුණාට පස්සේ. අනිත් එක පෙන්නනවා හොඳම PhD ගත්ත මිනිස්සු විශ්වවිද්‍යාලයට යන වෙනුවට හොඳ
සුදු යකඩ වලින් හදපු බයිසිකලයක් අරගෙන තව කෙනෙක් බයිසිකලේ නග්ගගෙන එහෙම ඇවිදින එක හරි ලාභයි. ඒක තමයි ඒකේ රස්සාව. බයිසිකල පිටිපස්සේ පොඩි කූඩුවක් හදාගෙන ඒකේ කවුරු හරි මිනිස්සු තියාගෙන ඇවිද්දවනවා. මේ සමහර PhD එකක් ගත්ත ප්‍රොෆෙසර් කෙනෙක් මොකද රස්සාවක් කළොත් දඩ ගවන්න ඕන. sorry. බදු ගෙවන්න ඕන. ඊට වැඩි අර හරි ලේසි. තුන්වෙනි එක පෙන්නනවා හැමදාම මෙච්චර ගාණක් හිරෝෂිමා ගිනි කන්දරේ යහපැත්තට ගිහලා සීවිදිනසගෙන මැරෙනවා. ඒ පැත්තට හැමදාම මැරෙනවා. පිටු වැඩිම ගාණක් මැරෙනවා ජපාන් රටේ. ඒ කිය ඕන ජපාන්ට යන්නේ කියනවා. ඉතින් කවුරු හන්දේ ෆොටෝ දැක්කට පස්සේ යන්න හිතෙන්නේ නැහැ. කිසිම දවසක කැලේකට යන්න හිතෙන්නේ නැහැ නේ. රමණීයානි අරඤ්‍යකානි නතේ කාම ගවේෂිනෝ කියලා තියෙන මේ රමණීය වනසේනාසන. කාම ගවේෂින්ද ඒක බිය උපදවන දෙයක්. කැලෑගත වෙනවා වනචර වෙනවයි කියලා. ඉතින් බුදුජානනාංශේ ගිහිසප් අත්හැරලා රම්මිසු මාරිග අත්හැරලා යශෝදරාව අත්හැරලා රාජකන්‍යාව අත්හැරලා රාජභෝජන අත්හැරලා රත්තරන් පිංකෝ පතහැරලා කැලේට තමයි ගියේ. ගිහිල්ලා බුදුහාමුදුර අපිට යන්න කියන්නේ එහෙම නැතුව මේ තොපිවලේ මංගොඩේ ඉන්නම් කියන කතාවක් නැහැ. ඉතින් අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම දිහා බලනකොට ඒ සඳහා හිත නමන පාඩමක් මම දන්නේ විශ්වවිද්‍යාල පොතක හෝ එහෙම නැත්නම් භාෂා විෂය නිර්දේශයක හෝ පිරිවෙන් අධ්‍යාපනයේ තියෙනවා කියලා. ඒක තියෙන්නේ කොහොම හරි යමක් ඉගෙනගෙන ගමට ඵලයව නියං ගමට ඵලයල්ල නගරයට ඵලයල්ල පිටරට ඵලයල්ල කියන එක තමයි තියෙන්නේ. එන් ගිහිල්ලා කඹුරන කැඹිරිල්ලක් අපේ පිටරට වලට ගිහිල්ලා කිසි කෙනෙක් හිතන්නේ නැහැ. ඒ අවුරුද්දේ මං සාමාන්‍ය අවුරුදු මාස 6ක් 5ක් විතර මං පිටේ ඉන්නේ. ඒකවල දන්නේ මං ඉන්නේ ඔත්තු බලන්න කියලා. ඒගිලිය තැනේ තොත්තු දෙන්න එනවයි කියලා. නෑ තොත්තු නෙවෙයි මං ගියාම කොහොම බලාගෙන එනවා කඹුරන කැඹිරිල්ල. ඒ දරුවෝ කොහෙද යන්නේ? ගේන්නේ හොඳ සාමාන්‍ය නම්බුකාර ලෙඩ තමයි තියෙන්නේ. අපි වගේ තියෙන කැස්සෙන් පිටසා වගේ දේවල් ඒගොල්ලෝ ගානක් නෑ. බරපතල ලෙඩ රෝග තියෙනවා. ඉතින් මේ ලංකාවේ ඉන්න එක ඒගොල්ලන්ට හරි නෑ. පිටරට යන එක තමයි හොඳයි කියලා තමයි කතා කරන්නේ. ඉතින් මාත් හිතන්නේ ඇත්තට පිටරට යන එක හොඳයි කියලා මමත්. මේ ලංකාවේ ඉන්නවට වැඩිය හැබැයි හොඳ දේ තමයි අර දෙකම දන්න එක හරි හොඳයි. ඉතින් අර වනයේට ගියාට අපි අරණ්‍යගත වුණාට රුක්ක මූලගත වුණාට එහෙම නැත්නම් මේ වගේ ශූන්‍යාකාරයක් ගත වුණාට ඒක අභිරමණය කරන්නේ කවුද කියලා බලන්න. කී දෙනෙක් නැවත ආපහු ගෙදර යන බලන්න ඉන්නවද? කී දෙනෙක් රැයට කාලා බුදියන් නැත්තම් හොඳයි කියලා හිතනවද? මේ තියෙන පහසුකම් වල නැතර වෙනවයි කියන එක සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය ජනමත විමසුමක් කෙරුවොත් කවුරුත් කැමති වෙන්නේ. උනා නම් පිස්සෙක් තමයි. ඉතින් මම එන්න හදනකොට අපේ ලොකු අයියා කිව්වා බොයි කරන්න හදනනේ නිකන් මතවාදයක් අයිඩියොලොජි එකක් උඹ හිතන විදිය පැවිද්දක් හොයිත විදිය තපසක් කරන්න බෑයි කියලා. මම කිව්වා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම කරන්න යන්නේ. ඉතින් ඔය කට්ටියගේ කටේට මම උදව් කරානේ මම යනවා බය වෙන්න එපයි කියලා. ඒ කියන්නේ මට අවශ්‍යතාවය තුන මුදල් නැතුව ජීවත් වෙන්න. මට අවශ්‍ය වෙලා තිබුණා බඳින්න නැතුව ජීවත් වෙන්න. මට අවශ්‍ය වෙලා තිබුණා භාවනා කරන බව පෙන්වන්න නැතුව ජීවත් වෙන්න. ඉතින් ඒකට හොඳ තැන තමයි ෂූර. ෂූරිනේ කවුරක් භාවනා කරන්නේ නැහැ. මේ කාලේ නම් ඔච්චරක්වත් තිබුණේ නැහැ. ෂූර කියන්නේ වෙන වැඩකට දාගන්න එක. ඉතින් පැවිදි වෙනවා කියවට පස්සේ මට හම්බුණා මේක නිකන් පුදුමාකාර වෙස්වලා ගැනීමක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ දෙයක් හේතු ගන්න කොහොමඩක්වත් මේ මගේම ලේ තිබුණ සහෝදරයටත් මට අමාරු වුණා. අනික කට්ටියත් එච්චර කැමතිුනේ නැහැ. ඉතින් නමුත් ආවට පස්සේ මම දැක්කේ මේවා බ්‍රහ්ම ලෝක වාගේ මේවා දිව්‍ය ලෝක වාගේ මේ වගේ තමයි මේ ඥානවන්ත මිනිස්සු ජීවත් වෙන්නේ. කඹරන්න ඕන කට්ටිය නගරයට යනවා. ඉතින් ජපානයේ වෙන්න ඇති තිබුණලු මේ කන්ද පාමුල තුනල විශාල විශ්වවිද්‍යාලයක්. ඒකට ජාත්‍යන්තර විවිධාකාර ළමයි එනවලු. ඒකෙත් ඉන්නවලු මහාචාර්ය තුමෙක්. හැබැයි විශ්වවිද්‍යාල ඉගෙනගෙන ඩිග්‍රී අරගෙන යනකොට ඒගොල්ලේ කන්ද උඩට නැගලා ඒකට ඉන්න වයසක කාමතු කෙනෙක් වැඳලා යනවලු. ඉතින් පේන්න බැලුවාට ප්‍රොෆෙසර් මෙයක් ඔක්කොම මගෙන් ඉගෙන ගන්නේ. මම තමයි උගන්වන්නේ. ඒ වුණාට මු යනකොට මේ ගුරුපටුරු දීලා වැඳලා යනවලු වයසක කාමතුරන්. ඉතින් අවල මොකද කියලා නෑ නේ හාමුදුරුවෝ පුදුමාකාර ගුණවත් සිල්වත් උගත් කියලා. ඉතින් මේ ප්‍රොෆෙසර්ට කොහොමඩක්වත් හිතන්න බෑ මේ කැලේ ඉන්න නිකන් ගහක් වගේ ඉන්න මේ හාමුදුරන්ට උගත්කමක් උසස්කමක් තිය කියලා. ඊට පස්සේ ඉතින් ළමයින්ගෙන් අහන දවසක් ගියාලු.
නැත්නම් කියලා මුදුනට උඩට ගිහලා තට්ටු කළා දොරට. ඒ ආම්දරෝ මම දැන් තනියම වෙන්නේ නැති ඉඳත්තේ. දොර ඇල මොකද කියලා. ඊට පස්සේ කිව්වලු මම මේ පල්ලා විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් කෙනෙක් කියනකොට දොර දඩස් කාලා වහුවලු. ආම්දරෝ ගිය ඇතුළට ගියාලු. ඊයන්සයි කිව්වලු තම ගිහිල්ලා ළමයින්ට කිව්වලු තමුසෙලා වඳින්න මම පිස්සු යක්කුට ඕයි. දැන් මම ගිහිල්ලා මේ පස්සේ විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් කෙනෙක් කියනකොට මියකා දොර වැහුවානේ. මොකක් හරි පටලයි. ඊට පස්සේ කිව්වලු සර් ඒ වගේ තමයි මාන්නක්කාරකම් පෙන්වන්න ගියොත් ඒ හාමුදුරුවොත් එක කරන්න බෑ. ඒ නිසා ගිහිල්ලා කියන්න මම මේ හම්බ වෙන්න ආවා මේ මම විශ්වවිද්‍යාලේ මම ප්‍රොෆෙසර් කෙනෙක්. ඒවා කියපුවා මෙයාගේ ලකුණු කැපෙනවා. ඒ අන් ආපු කට්ටියට දාන්න නම් එව්වා. විශ්වවිද්‍යාලයට ගියා නම් අපේ අම්මා වෙන නමක් දැම්මේ මට. මම විශ්වවිද්‍යාලේ ගිය නිසා. ලැබෙන ඩිග්‍රී වලට වෙන නම් දාන්නේ. උපාධියට කියන්නේ කුපාඩිය කියලා. ඉතින් වගේ වෙන නම් සෙට් එකක්ම තියෙනවා. මෙතන ඇති සමත්තිත ගියේ හින්දා මම මේ කියන්නේ. ඊට පස්සේ දෙවෙනි සැරේ ගිහිල්ලා ඉවරලා අර මිනිස්සේ ආයෙසරයක් කතා කරපුවාම මේ දොර වෙනුවට පුංචි කවුලුවක් ඇරියලු දොර ඇවිල්ලාද මෑගෙන් ඇහුවලු ආව කියලා. මට ඔබතුමා හම්බ වෙන්න ඕනේ. අපේ ඉන්න ළමයි හුඟක් වුණ කතා කරනවා. මට ඒ නිසා බලන්න ඕනේ කියන දඩස් කාලේ ඒ දොර කෑල්ල වැහුවලු ප්‍රශ්න දෙකක් අහලා. දැන් මේක ආයෙ පල්ලෙහාට බහැලා කිව්වලු ළමයින්ට මහා පිස්සු මිනිස්සෙක් කොයි බලනවා මේ ආගන්තුක සත්කාරයක්වත් මනුසකමක්වත් මොකුත් නැහැ. දොර වහිට පස්සේ කිව්වලු මේ කාගේවත් උමනට ආවා කියන්න එපා. සර් කියන්නේ සර්ගේ උමනට ආවයි කියලා. ළමයි කිව්වට ආවා හෝ මම විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් කතාව ඊට පස්සේ අනිත් දවසෙත් ගියා. දැන් මේ සර්ට එපා වෙලා. ඒනොත් මේ හැම කෙනාම වදිනවා. ඊට පස්සේ කී දවසේ කිව්වලු මට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා ඔබතුමා හම්බෙන්නේ කියලා දොර ඇරියලු. දැන් ප්‍රොෆෙසර් නැහැ ඊගාට කනර ගහයිද දන්නෙත් නැහැ දොර වහයිද දන්නෙත් නැහැ කියලා හාමුදුරුවෝ මේ ඔන්නතර වාඩි වෙනවා කියලා මේ වගේ ආසනයක් තියලා තියෙන ගෙට ගියා. දැන් මෙයා ඉන්නවා දැන් මේ මොනව කරයිද දන්නේ. බයපක්ෂ ඇතුව ඉන්නවලු කතා කරන්නේ නැතුව ඇවිල්ලා හිස් පීරිසෙකුයි කෝප්පෙකුයි අතේ තිබ්බලු. දැන් මෙයා බොහෝම ගෞරවයෙන් කෝප්පේ පීරිසෙ අනිත් ගල්පස්සේ ආයෙ හාමුදුරු ගාලේ ගිය ඇතුළට ගිහිල්ලා හොඳ ග්‍රීන් ටී පෝච්චියක් ගෙනල්ලා වැක්කිරුවා. වක්‍ර ඉන්නකොට දැන් කෝප්පේ පිරුණලු. දැන් මෙයා බලන් හිටියලු දැන් නතර කරයි කියලා නැතුව කෝප්පේ පිරিলা දැන් ඊගාවට පීරිසියටත් පිරিলা දැන් මෙයාගේ අර උපාධි කෝට් එකට වතුර වැටෙන්න ඕන්න වෙන්න හදනකොට කිව්වලු දැන් දැම්මොත් වතුර පිට යන්නේ මගේ ඇඟේ හැලෙන්නේ කියලා කිව්වලු. ඒ වගේ තමයි කිව්වා තමසර උගන්නන්න ගියත් කවදාකවත් ඇතුළට යන්නේ නැහැ. ඔන්නේ කෝපේ හිස් කරගෙන එනවයි කිව්වලු. තමසර උගන්නන්න බෑ. ඉතින් කියනවා ඒ වගේ කෙනෙක් ගාවට යනකොට කෝපේ හිස් කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ වගේ තැනකට ආවට පස්සේ අපි හොඳ දෙයක් අපිට උනේ හරි හොඳයි කියලා මේක අගය කරන අභිරමණය කරන ගතියක් නැතුව මල්ල කරදරයක් මේ කැලියකට ඇවිල්ලා කල්ලල්ලා බොල්ලල්ලා කියාගෙන ඉන්න ගියොත් ඔය ආපු ගමනින් ඇති වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ඒ සෙන් බුද්ධහම කන රත් වෙන්න ගහලා තමයි උගන්වන්නේ. මම ඒකේ තියෙන පොත් ඔක්කොම ටික කියවලා තියෙනවා. ඒකයි කවුද අහලා තිබුණේ සෙන් කියන්නේ මොකද්ද? ඕෂෝ කියන්නේ කවුද? ආණ්ඩ මගෙන්. ඒ කියන්න තියෙන මේ වගේ පොත් ටික සේරම මම කියලා තියෙනවා. සෙන් කියන්නේ ඇත්තරම ධ්‍යාන කියන වචනේ බුරුම භාෂාවෙන් කියන්නේ සාන් කියලා. චීනෙත් කියන්නේ සාන් කියලා. ධ්‍යාන කියන වචනේ. අපි ධ්‍යාන කියලා කියනවා. ඒක ජපානට යනකොට සෙන් වෙලා තියෙනවා. ඒක මේ තියෙන අරණ්‍යගත භාවනා ක්‍රම පුරුද්දක්. අපේ තියෙන තේරවාදී වගේ තේරවාදී අරණ්‍යගත සම්ප්‍රදාය වගේ එකක්. ඉතින් ඒ වගේ අපි අර අරණ්‍යයකට ගිහිල්ලා ඒක අභිරමණය කරන්න අපි ගෙනියන ඔටුන බිම තියන්න එපායි. අපි අරක දන්නවා මේක දන්නවා කියන එක වෙනුවට අපි නිහතමානී වෙන්න එපායි. ඊයේ මම මතක් කරපු විදිහට අපි ආධුනික මනසක් ඇති කරගන්න එපායි. ඒක හරිම අමාරුයි. ඒක හරිම අමාරුයි. ඒ මොකද මේ කාලයත් සමග වයසත් එක්ක අපේ ජීවිතයේ යම් යම් ළඟාවීමත් එක්ක විශේෂයෙන්ම ලාභ සත්කාර සම්මාන සිලෝකත් එක්ක අපි ලෝකෙ දිහා බලන්නේ 아무තු තාලයකට. ඉතින් ඒ බලනේව අමතක කරලා හිතනද අපි අවුරුදු 6 දරුවෙක්ගේ මනසට ආවයි කියලා. අපි කියන්නේ 6-4 තේින්න වයස කියලා. ඒ 6 කියලා කියන්නේ මොලේ වර්ධනය හොඳට සිද්ධ වෙලා තිනවා සම්පූර්ණ ඒක අලුත් භාජනයක් වගේ. මොනවද දාලා නැහැ. දැන් 4 ඉතර ඉඳලා මොන්ටිසෝරි යවනවනේ. අපි ඉස්කෝලේ යන කාලේ ලොකු සර් ඇවිල්ලා අපේ අම්මලාට තාත්තලාට බැනලා තමයි අපි ඉස්කෝලේ ගෙනියන්නේ. මොකද 6 වුණත් ඉස්කෝලේ යන්නේ නැහැ. ඉස්කෝලේ යවන්නේ නැහැ.
ගමේ ඇවිදිනවා ලොකු සර් දවල්ට. ඉස්කෝලේ යන ළමයි අල්ලගෙන යන්න. ඉතින් අවුරුදු 6න් පස්සේ තමයි ඉස්කෝලේ යන්නේ. දැන් 6 වෙනකොට බුදු අම්මේ පුරෝණ පිරවිල්ලක් අර ළමයාගේ ඔළුවට. එනිසා දැන් 6ත් හරියන්නේ නැහැ. යම් වෙලාවකට භාවනා කරනකොට අපේ හිත අහිංසක වෙලා සතිය පිහිටවලා ආනපාන දිගේ ගිහලා අවුරුදු 6 මානසිකත්වයකට එනවා. ආපස්සට යamak කියන්නේ. ඒකට කියනවා ඩීලර්නින් ප්‍රොසෙස් එකක් කියලා. ඩීකන්ඩිෂනින් ප්‍රොසෙස් එකක්. මේ සතියට ආනාපානට තැන දෙනවා මිසක්යි අතරමඟදී අපිට ලැබිච්ච තාන්න මාන ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තක තියලා මේ හුස්මක් නහයට වදිනකොට මොනවද දැනෙන්නේ? හුස්ම නහයෙන් පිට කරනකොට මොනවද දැනෙන්නේ? ඔක මේ අපේ පුද්ගලික දැනුමක් නෙවෙයිනේ. ඒක සාමාන්‍ය මානවයාගේ හැටි. ගින්දරටත් තිබ්බම මොනවද දැනෙන්නේ? අයිස් කැලයකටත් තිබ්බම මොනවද දැනෙන්නේ? යකඩයකටත් තිබ්බම මොනවද දැනෙන්නේ? වීදුරු කැලයටත් තිබ්බම මොනවද? ඒක ඉතින් එච්චර මහා ලොකු දෙයක් නෑනේ ධාතු මනසිකාරේ. ඒ දේ අපිට කවදාකවත් දැකපු හැටියට කියන්න බැරි. අර අතරමැදි ඉගෙනගත්ත දේවල් නිසා අපි මෙවුවා පිළිබඳව নানা ආකාර කතන්දර. নানা ආකාර වැල්වට අරන් යනවා මිසක්කා අර දකින්න දේ අහන දේ විදිහට කියන්න බෑ. මේ මහසිසාරද ස්වාමීන් වහන්සේ මේ සතිපට්ඨාන භාවනා ක්‍රමේ ලියපු පොතක තියෙනවා ඕන කෙනෙකුට මේ ලුණු කියන්නේ මොන රසද කියලා කියන්න PhD thesis එකක් ලියන්න පුළුවන්. ලුණු කියන්නේ පැණි රස නෙවෙයි, තිත්ත රස නෙවෙයි, අඹුල් රස නෙවෙයි, කහට රස නෙවෙයි ලුණු. ඉතින් ඊට පස්සේ ඒකේ ස්පටිකයක් මේක සුදු පාටයි මොනවා කිව්වත් ඒ ශාංශය අහන කාට හරි පොතක ලියලා ලුණු රස මේකයි කියන එක අවබෝධ කරලා දෙන්න පුළුවන් කියලා කද්දාවත් බෑ. දිව දික් කරපන් කියලා ලුණු කැල්ලක් අතේ තිබ්බ ගමන් ඔන්න අවබෝධ වෙනවා. මොනම ක්‍රමයකට කරන්න බෑ. ඒ නිසා මේ භාවනාවේදී සතියේදී අපි ලබන ඉන්ද්‍රිය බද්ධ මේ ඥාණය මොන පොතකවත් මොන භාෂාවකවත් මොනම දෙයකවත් ලබන්න බෑ. මොකද මේක හරි අහිංසකයි ඒක. ඒක හරිම නයිසර්ගිකයි ඒක. ඒකේ මොහොතෙමයි සිද්ධ වෙන්නේ ඒක. දෙන්නේගේ වෙනසක් ඇත්තේ නෑ ඒකේ. වයසට ගියයි කියලා වෙනසක් වෙන්නේ නෑ ඒකේ. ඒ දැනුම සදාකාලික දැනුමක්. ලුණු රස. ඒක දැන් හුස්මක් ගන්නකොට දැනෙන දේ ගෑන පිටින් වෙනසක් නෑ. උගත් නුගත් කියලා වෙනසක් නෑ. බාලමහලු කියලා වෙනසක් නෑ. ඉතින් මේක ජාත්‍යන්තර විශ්වගත භාෂාවක් මේ බුදුහාමුදුර අපිට උගන්වන්නේ අරඤ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාගාරගතව නිශීදති පල්ලංකා. ඒකෙත් ඉඳගෙන ඉන්නවා කියන එක පළඟ බැඳ වාඩි වෙනවා කියන එක අනික් ක්‍රියාව මගාරවල බුදුහාමුදුර දේශනා කරනවා. අපි ඒකයි වන්දනීය පූජනීය සරුවච්චන්හන්සේ අපි ඉඳිපිලිමේ තමයි අපි ඉස්සරහින් තියෙන්නේ. මේක අපි කියන්නේ භාවනාව කියලා. මෙහෙම ඉඳගත්තත් භාවනා කරනවා කියලා කියන්නේ. මේක භාවනා 14න් එකක් මේ. ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න ගමන් පල්ලංකම් ආභුජිත්වා පළඟ බැඳ වාඩි වෙලා ආභෝග කරලා බලන්නයි කියලා කියනවා. මම දැන් ඇත් එක වහගෙන බලනවා. මම ඉඳගෙනද හිටගෙනද ඇවිදිමින්ද නිදාගෙනද කියලා. එතකොට අපි මොකද්ද ඇත් එක වැහුවට මොකද්ද එකකින් කියනවා හිටගෙන නෙවෙයි කියලා. මොකද්ද ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කියනවා ඇවිදිමින් නෙවෙයි කියලා. ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කියනවා නිදාගෙන නෙවෙයි කියලා. අපි මොකක් හරි ඒක දන්නවා. ඇත් දෙක වැහුවට පස්සේ අවබෝධ ඒකට කියනවා ආභෝග කරනවායි කිය. ආභුජිත්වා. ඉතින් මේ ආභෝග කිරීම අපි පරිණාමයේ මිනිස්සයා ලැබපු විශේෂ ඥානයක්. ඒ ආභෝග කිරීම පිළිබඳව ත්‍රිපිටකයේ තියෙන නිදර්ශනයක් ගත්තොත් කැටකිරිල්ලි කූඩුවක් බැඳලා පැටව දාලා පැටව මේරුවාට පස්සේ ටික කාලයක් රකින්නවා. පැටව මේරුවාට පස්සේ එයාට නිතර බඩගිනි වෙනවා. පැටවුන්ටත් නිතර බඩගිනි වෙනවා. එයා නිතර යනවා ආහාර හොයන්න. ආහාර හොයනකොට යනකොට කූඩුවෙන් පැත්තකට ගිහලා ඒක අත්තක් උඩ නැගලා කූඩුව දිහා බලනවලු මේ කූඩුවේ සැලැස්ම. පැටව කෑ ගහ ඉන්න හැටි. ගිහිල්ලා ආපහු අර අත්ත උඩට එනකොට කූඩුව ඇවිස්සලා තිබුණොත් එයා දන්නවලු මොකෙක් හරි ඇවිල්ලා කුරුල්ලොත් කාලා පැටවුත් විනාශ කරලා මාත් එනකන් ඉන්නේ කියලා. එයා එතන ඉඳලා කූඩුව දිහා බලලා ඇවිස්සලා තියෙනවා. ආයෙ බලන්න දෙයක් නැහැ. කතා කරන්න දෙයක් නැහැ. පැටවුත් ඉවරයි කූඩුවත් ඉවරයි. යන්න ඉස්සෙල්ලා කූඩුවේ හැඩේ බලලා යනවා. ඒකට කියනවා ආභෝග කරලා යන්නේ කියලා. ඒක වෙනස් වෙලා තියෙනවා නම් කැටකිරිලිට අය නඩු කියන්න හරි මානවයිති වාසිකම් පිළිබඳ කතා කරන්න හරි පැටවුන්ට එන හතුරොත් එක සටන් කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ ඉවර තමයි. ආන්නේ වගේ තමයි අපි
ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බලන්න. ආභුජිත්වා සතෝ වාස සති සතෝ පස්ස සති. සියෙන් යුක්ත ආස්වාද කරයි සියෙන් යුක්ත ප්‍රසවාස කරයි. ඒකට මුළු ලෝකෙම තමන්ගේ මුළු ලෝකෙම තියෙන්නේ සියෙන් යුක්ත ආස්වාද කිරීම සහ සියෙන් යුක්ත ප්‍රසවාස කිරීම. ඉතින් ඒක මම දැන් ඉඳගෙන ඉන්නවා විතරක් නෙමෙයි මම දැන් ආස්වාද කරනවා කියලා කොහොමද දැනගන්නේ? ඥානාරාම ස්වාමීන් වහන්සේ පොතේ ලියනකොට කියනවා එක්කෝ මයින්හමකට හුලං ඇතුළට ඇද ගන්නවා වගේ. එනිදිගේ බටයක් දිගේ වායු ප්‍රවාහයක් ඇතුළට ඇද ගන්න ගතිය අපිට ආස්වාසි කියලා තේරෙනවා. ඒක ආස්තිකව දැක ගන්න පුළුවන් එකක් දැන ගන්න පුළුවන් එකක්. ඒ වගේ අපිට තේරෙන ප්‍රස්වාසය නෙවෙයි කියලා. ඒක අතිශයින්ම දාර්ශනික අතිශයින්ම මේ ණයට න්‍යායානුකූලව තේන ප්‍රස්වාසය නෙවෙයි කියලා. ඒක ලොකු තොරතුරක් ආස්වාසි විස්තර කිරීමේ. ආස්වාසි කියන්නේ ප්‍රස්වාසය නෙවෙයි. එදි මේ දෙපැත්තෙන්ම අපි කරන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ආස්වාස කරලා මේක තේරුම් අරගන්නවා නාස් උඩ වල සීතලකින් ඇතුළට හුලන් යන බව. ඒක ප්‍රසවාසය නෙවෙයි කියලා තේරෙනවා. ඉතින් මෙච්චරයි විද්‍යාව කියන්නේ. විද්‍යාව කියන්නේ ඕනම කෙනෙකුට ඕනම තැනක කර බැරිය එකක්. කොච්චර නැවත නැවත කරුවත් ඒ ප්‍රතිඵලෙමයි ලැබෙන්නේ. ඔය උපක්‍රම දෙක විතරයි විද්‍යා පරිශ්‍රණයක තියෙන්නේ. කවුරු කෙරුවත් එකම ප්‍රතිඵලය ලැබෙන්න ඕනේ. කී සැරයක් කෙරුවොත් එකම ප්‍රතිඵලය ලැබෙන්න ඕනේ. ආශාස කරලා බලන්න. ඒකේ කවුරු කෙරුවත් එකම ප්‍රතිඵලයි. කී සැරයක් කෙරුවත් එකම ප්‍රතිඵලයි. ඒක ප්‍රසවාසය නෙවෙයි කියලා දන්න එක අන්වේ ඥානය, ණය විපස්සනාව. ඉතින් කාට හරි කියන්න පුළුවන් නම් මම මේ විදිහට ආරණ්‍යයට ගියා, ඉඳගත්තා. මම හුස්ම ගන්නකොට මම ආශ්වාස කරන වෙලාවේදී මට ආශ්වාසය මේ විදිහට වැටුණයි කියලා. ඒ දැකපු හැටියෙන් ඒ විදිහට වාර්තාකරණය කිසිම දවසක අපිට සහජාසයෙන් ඥානගතව දෙමාපියන්ගෙන් ලැබෙන්නේ නැහැ. මොකද ඒකේ වටිනකමක් නැහැ දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජික වශයෙන්. මම ඇතුළට හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව මට මේ විදිහට වැටහුණයි කියලා. ඒක නිසා අපි මේ කවුරු හරි ගෙන්නලා ඒගොල්ලන්ට භාවනා කරවලා ඒගොල්ලන්ගේ අහනකොට කිසිම දවසක හිතන්න එපා. ඒගොල්ලෝ ස්වයම්බුව Taman තේරුම් ගන්න මම වාඩි වුණා. මං ආස්වාසය කරුවා මං ආස්වාසය කියලා දැනගත්තා. මට ආස්වාසය වැටුනේ මෙහෙමයි කියන එක කිසිම දවසක කිසි කෙනෙකුට ලියෙන්නේ නැහැ. ඒක මේ අහම්බෙකින්වත් වෙන්නේ නැහැ. ඒක කියලාම දෙන්න ඕන. ඉතින් එක සැරයක් කියලා දෙනවා ඒක ගණන් ගන්න නැහැ. දෙකක් කියලා දෙන ගණන් ගන්න නැහැ. තුනක් කියලා දෙනවා ගණන් ගන්න නැහැ. මොකද ඒකට තේරෙන්නේ නැහැ මේ ගන්න හුස්මේ ස්වභාවික ලක්ෂණ ඇති හැටියෙම දැකීම ඒ තරම්ම සතිය වඩන බව, සතිපට්ඨානය ඇති වෙන බව, සත්‍යාගේ විසුද්ධිය ඇති වෙන බව, ශෝක පරිද්දවානන් සම්තික්‍රමණය වෙන බව, දුක්ඛ දෝමන සත්‍යකම වෙන බව, න්‍යාය අධිගමයි වෙන බව, න්‍යාන් ලබන බව කාටවත් තේරෙන්නේ නැහැ. ඒකට වෙන්න දේවල්, Taman හිතන දේවල්, වැල් වටාරම් කතන්දර තමයි කමඩන් සුද්ධ කරනවා කියන්නේ. ඒකට කියන්න ඕනේ භාවනා කරාට Taman ඒ දෙන කට උත්තරෙන් Taman ඒ ලියන භාවනා තොරතුරෙන් තමයි ගුරුවරට දැනගන්න පුළුවන් කමටහන මෙයාට තේරලා තියෙනවද? මෙයා ක්‍රියාත්මක වෙලා තියෙනවද? වෙච්ච තොරතුරු ලියන්න පුළුවන්ද කියලා. ඒ තුන ලෝකේ කොහෙවත්ම නැහැ. අපි ඉගෙනගෙන ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන ගතිය තියෙනවා. නමුත් ඔය වගේ Taman අස්පනා අපිට වර්තමානයේ සිදුවෙන එකක් එහෙම විස්තර කිරීමක් අද පවතින අධ්‍යාපන ක්‍රමයේ හෝ විභාග ක්‍රමයේ නැහැ. අද පවතින අධ්‍යාපනයේ අනිවාර්යයෙන්ම බාහිරවර්ති. අනුන්ගේ ගුණ හරපයක් අතීතයට අනාගතයට අයිති දෙයක් වෙන තැනක වෙච්ච එකක්. මේ දැන් මෙතන වෙන දේවල් උගන්වන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. දැන් අධ්‍යාපනයේ ඉන්නවනේ මේ ගුරුවරු ඉන්නවා ළමයි ඉන්නවා කියලා දෙක. නැත්නම් ගුරුවරුන්ගේ තාරාතිරම් තියෙනවා මේක ඉගෙන ගන්න එකයි උගන්වන්න එකයි දෙන්නම එකයි එකම අත්දැකීම තියෙනවා. ඒ නිසා කාට හරි භාවනාවක් කරලා කමඨහනක් ලියා ගන්න බැරි නම් ඒක කවදාකවත් ගෝලියාගේ වැරද්දක් නෙවෙයි. කවුද කාටවත් එහෙම සාජාසින් එකේ ඉන්නේ නැහැ. කිව්වොත් බොරුවක් කියන්නේ. කිව්වොත් වැල්වටාරම. කවදාකවත් ඇති දෙය කියන්නේ ඒක ආර්ය වෝහාරය කියලා බුදුහාම කියන්නේ. ඇති දෙය ඇති හැටියට කියවන එක ආර්යයන් වහන්සේලාගේ භාෂාව. අනික් මිනිස්සු කියන්නෙම පරොක්ඛාවෙන්.
මෙහෙමලු එහෙමලු අරයා මෙහෙමලු මෙයා මෙහෙමලු අර සමීකරණය මෙහෙමයි අර පොතේ මෙහෙමයි මේ පොතේ මෙහෙමයි කිව්වට කිසි කෙනෙකුට වෙච්ච දෙයක් කියන්න බෑ. ඒ නිසා ගුරුවරයෙක් උත්සාහ කරනවා බහත් තෝරනවා වගේ දෙවෙනි භාෂාවක් උගන්වනවා වගේ මේක කරලා වෙච්ච දේ ලියන හැටි. ලියා ගන්න බැරි නම් බුරුමේ ගියාම ඒ ශාන්ති කියනවා මේක 100%ක්ම ගුරුවරයාගේ වැරද්දක්. ගුරුවරයාට තේරෙන්නේ මේ ළමයාට කියලා දෙන්න. දැකපු දේ දැකපු හැටි ලියන්න. ඒ පිළිබඳව කියා ගන්න බැරි නෝ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. අපේ ලොකු ශාන්තියේ පොතක ලියලා තියෙනවා කාට හරි උපදේශයක් දෙනකොට 100 සැරයක් මං කියලා දුන්නයි කියලා 101 වෙනි වතාවට ලෝභ වෙන්න එපා. එහෙම නැත්නම් මේ බෙදා ගැනීමට කම්මැලි වෙන්න එපා. 100 වතාවක් කිව්වත් ඇහෙන්නේ නැති වෙලාවල් තියෙනවා. 101 වෙනි වතාවටත් වර්ධින්න ඉඩ තියෙනවා කියලා තියෙනවා. එකම දේ 100 වතාවක් කිව්වත් ඇහෙන්නේ නැහැ. මොකද අපේ හිත තියෙන්නේ කාමෙටනේ. මේ නිවන් දකින්න පැත්තට දුක නැති කරන පැත්තට කියන දේ ඇහෙන්නේ නැහැ. ඒක නිකන් කලී මොනින් නමල වතුරක් වගේ. 102 වෙනි වතාවටත් කියලා දෙන්න ලෝභ කරන්න එපා. මම ඉගෙන ගත්තෙත් එහෙමනේ. මෙයාට කියලා දෙන්න. ඒකල ලියලා තියෙනවා භයානක රෝගත් සුව වෙන වෙලාවල් තියෙනවා. 102 දී සමාහට තේරෙන්න ඉඩ තියෙනවා. අද මේ ප්‍රශ්නේ නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉන්න ගුරුවරුන්ගේ 86%ක මානසික අසහන. ළමයි කියන දේ අහන්නේ නැහැ. පන්තියේ 35ක් ඉන්නෝනේට 50ක් විතර ඉන්නවා. ළමයි අවධානය යොමු කරන්නේ නැහැ. ඉතින් ටීචර්ට මොන තරම් ආතතියක්ද කියලා බලන්න විවිධ අම්මලාගේ දරුවෝ ඒක විනාඩි 35ක එක දිගට ළමෙක් වාඩි වෙලා ඉන්නවා කියන එක ළමා මනසකට කරන්න බෑ. උන් මේ කැලිය කොලේ දුව ඇවිදින සෙල්ලම් වයසේ ඉන්නේ. ඉතින් ටීචර් මේ ටික කිව්වේ නැත්නම් ලොකු සර් බයිනෝ. ලොකු සර් බැන්නේ නැත්නම් අධ්‍යාපන අධ්‍යක්ෂක ඇවිල්ලා බැනලා යනවා. ප්‍රතිඵල පෙන්වුවේ නැත්නම් මාරු වීම වෙනවා. ඉතින් මේ ළමයි මොන තාලෙන්වත් ඉගෙන ගන්නෑ. 86ක් තියෙන අද අධ්‍යාපන ශාස්ත්‍රයේ මානසික අසහන. ඉතින් මට හිතුණා පරිශීලනයක් කරලා බලන්න, එහෙම නැත්නම් අධ්‍යයනයක් කරලා බලන්න මේ ඉස්කෝලේ උගන්වන ගුරුවරු 86යි. දහම් පාසලේ උගන්වන ගුරුවරු, පිරිවෙන් අධ්‍යාපන දෙන ගුරුවරු, පුද්ගලික ඉස්කෝල වල ඉන්න ගුරුවරු, ටියුෂන් මාස්ටර්ස්ලා. ටියුෂන් මාස්ටර්ට කවදාකවත් ආතතියක් නැහැ. මොකද උට ගතම එක හම්බ වෙනවනේ. ළමයි වැඩි වෙන්න උට ලාභයි. ඉස්කෝලේ ජීවිතේ ළමෙක් වැඩි වෙනවයි කියලා කියන්නේ මල්ල කරදරයක්. ඉතින් අන්තරායකර ඖෂධ නිවාරණයේ ඉන්න ඒ සිරිසේන හේරත් මහත්තයා වැඩ කරනකොට කියනවා ළමයි ගොඩ දෙනෙක් මේ කුඩු වලට පෙළඹෙන්නේ ඉස්කෝලේ නෑම කඩා කප්පල් වෙච්චාම එයා ගිහිල්ලා ගෙදෙට්ට ගිහිල්ලා ළමයට කතා කරලා කොහොම හරි කරලා කියනවා ඉස්කෝලේ යන්න මං බෑග් එකකුත් අරන් දෙන්නම් පොතුත් අරන් දෙන්නම් කියලා. ගිහිල්ලා ඉස්කෝලේට ගියාම ලොකු සර් කියනවලු බෑ කියලා. ඔලෙම ගත්තොත් අනිත් අයත් කුඩු ගහනවා පන්ති මැද හීනතිලා වැටෙනවා ගන්න බෑ කියලා. ඉතින් හේරත් මහත්තයා කියන්නේ දැන් කවුද එහෙනම් මේ ළමයා බාරගන්නේ? දෙමාපියෝ ගාපීමක් නැහැ. හොඳම දේ තමයි ළමයට අධ්‍යාපන දෙන එක. අධ්‍යාපන දෙනකොට ටීචර්ස්ලා කැමති නැහැ. මම අනුරාධ පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයට ගියා අපි. ඒතකොට හිටපු රාජ්‍ය ඇමති විදේශ කටයුතු මුළු පළාතෙම ඉන්න ටීචර්ස් ආරේ මේ කරලා මේ සතිපාසල පාත්ත ළමයි 3000ක් හිටියා. අපේ එල්ලේ තිබුණේ පළාතින ගුරුවරු. ඊට පස්සේ ලොකු සර් මට ඇවිල්ලා කියනවා මෙතන ලොකු සර්ලා 5 දෙනෙක් ඉන්නවා තමයි ලොක්කාගෙත් ලොක්කා. මෙතන දැන් උදේ ළමයි 5 දෙනෙක් ඉන්නවලු කුඩු ගහලා ඇවිල්ලා අහුවෙලා. ඉතින් සමහරට වැඩසටහන දෙන්න වෙන්නේ නැහැ. ඉතින් මේ අපොළොන්නරුවේ මේ. එතකොට හිටපු ජනාධිපති ඉගෙන ගත්ත පාසල. කොහොමද මේ ළමයි බේරන්නේ? ඊළමයි ඉස්කෝලේ ගත්තේ නැත්නම් වැටෙන්නේ ඊට වැඩි අන්තවාදී කල්ලියකට. ඉතින් මේක ගත්තට පස්සේ බලන ගුරුවරයාට හම්බෙන වගකීම ඉස්කෝලේකට ගියාට පස්සේ ඉතින් ඒ ළමයිකට කියන්න දෙන්න පුළුවන් ද හුස්ම ගනින් හුස්ම දිහා බලපන් හුස්ම තියෙන හැටි කියපන් කියලා එක සැරේ කිව්වට දෙක කිව්වට තුන කිව්වට ඌ සර් දිහා බලන්නෙත් සර්පේ දිහා බලනවා. කද්දාකවත් තේරුම් ගන්න නැහැ. 100 සැරයක් උගන්වනවා කිව්වහම ආතතිය කොච්චර නගිනවද? අද ඒක වෙලා තියෙනවා. ඉතින් කර්මස්ථානාචාර්යවරයෙක් කියලා කියන්නේ ඊට වැඩිය වෙනස් තමන්ගේම අත්දැකීමක් ඇති හැටියට විස්තර කිරීමක්
එච්චර අමාරු දෙයක් ලෝකේ නැහැ. අම්මලා හිතන්නෙත් නැහැ ඒක, ගුරුවරු හිතන්නෙත් නැහැ ඒක, විද්‍යාඥයෝ හිතන්නෙත් නැහැ, රාජ්‍ය නායකයෝ හිතන්නෙත් නැහැ, ආර්ථික විශේෂඥයෝ හිතන්නෙත් නැහැ, සමාජ විශේෂඥයෝ හිතන්නෙත් නැහැ. මුද ලෝකේ තියෙන ඒ තරම්ම බාහිරාවර්ති, ඒ තරම්ම මේ ඉඳුරම් පිනවීමේ වැඩකට. එතකොට අද මං හිතන්නේ වාර්තා 4ක 5ක කියුණා. ඒ විදිහට හිත යොදලා සතිය පිහිටපු ගමන් හරි වෙහෙසක් දැනෙනවා කිය. හුස්ම පවා ආතතිගතයි කිය. ආයාස කරන්න ඕනේ කිය. ඒ වගේ ඇවිදිනකොට පවා කකුලක් කුසල කකුලක් තියෙනවා කිව්වහම වෙන්දට වැඩිය හරි ඒක නිකන් ඇදගෙන යෑමක් වෙන්නේ කියලා. ඒචා කාට හරි සතිය පිහිටලා උත්සාහ කරන්න ගියත් වෙන්දට පේනවා මැෂින් එක නිකන් බර කරත්තයක් ගල් වල පාරක යනවා වගේ ජරබර ගාලා යනවා මිසක් මේක මේ හයිවේ එකක බෙන්ස් කාර් එකක් යනවා වගේ යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම නුරුස්නා ගතියක් හිතට එනවා. භාවනා කරලා සතිය පිහිටලා සතිය පිහිටුවලට ලැබෙන පළවෙනි අත්දැකීම තමයි හුස්ම ගැනීම පවා ආයාස කර වෙනවා. අඩියක් කුසල අඩියක් තිබීම පවා ආයාස කර වෙනවා. නිකං බලන්න සිහියෙන් යුක්තව කැම වේලක් කන්න. කැම රස වින්දනේ නැතුව යනවා. අපිට කියනවා 10 11 පන්ති වල අපිට ඉන්න භෞතික විද්‍යා සර් අපි සතිපාරකට සතිය ගැන නෙවෙයි කතා කරන්නේ භෞතික විද්‍යාව කතා කරන්න කිව්වා චිත්‍රපට ශාලාවකට ගියාම ඉතින් දවසල හොරින් චිත්‍රපට බලන්න යනවා කොහොම කරත් මේ බලපුවාම ගිහිල්ලා මේ චිත්‍රපටයේ හෝල් එක දිහා බලන ඉන්නවා අපි තිරේ දිහා බලන ඉන්නවා ඉතින් කොල්ලෙක් එනවා කෙල්ලෙක් එනවා මල් වටේ කැරක එනවා ඔන්න දුෂ්ටයා එනවා ඉතින් ඔන්න ත්‍රිකෝණ සටනේ තියෙන්නේ ඉතින් චිත්‍රපටයක් කිව්වා නමුත් ඕක එන ආලෝක කදම්බේ දිහා පොඩ්ඩක් බලන්න කියනවා මේ පැත්ත එතකොට පේනවා පුංචි වර්ග අඟලක විතර එකකින් තමයි ආලෝකේ විහිදවන්නේ තිරේට. එතකොට මේ පැත්ත බලන වෙනකොට මේ පැත්තට බලුවොත් පේනවා අතන එන ෆයිට් එකක් යන්නේ. එතන සෝකාන්ත දුක්ඛාන්ත ෆයිට් යනවා විශිල් ගහනවා අරේ මේ. මෙතන තියෙන එකේ එන ආලෝක ලපයේ ඔය කවුරුත් නැහැ තාම. ගෑණි ඇවිල්ලත් නැහැ, මිනිහ ඇවිල්ලත් නැහැ, කොල්ල ඇවිල්ලත් නැහැ, ෆයිට් එක ඇවිල්ලත් නැහැ. නමුත් අර අතරමැද තියෙන සිගරට් දුමේ මේක බීම් එක වගේ යන හැටි පේනවා. පිටියට වැදිච්ච ගමන් චිත්‍රපටිය පේන. ඒ චිත්‍රපටිය බලනකොට ඕන අපිට චූන් වෙලා එනවා. හැබැයි වදින්න ඉස්සෙල්ලා ආලෝක කදම්බේදී කොච්චර බලන්න හිටියත් චිත්‍රපටියක්වත් ගලණයක්වත් ශෝකාන්තයක්වත් දුක්ඛාන්තයක්වත් නැහැ. ඒ වදියා හුස්ම දිහා ඔය චිත්‍රපටිය බලන විදිහට පැත්තක් නැතුව හුස්ම දිහා බලන්න හිටියොත් එහෙනම් අපි කියමු හුස්ම බලලා පුරුදුලා බත් කන දික බැලුවොත් එහෙම අර බත් වල රස නැති වෙනවා. හොඳට විස්තර සහිතව පිට ආනලා කටේ තියලා මේක හපන්නේ කොහොමද කියලා බැලුවොත් පුදුම විදියට මේ විරංජනේ වෙන ගතියක්. විරාගයට යන ගතියක් තියෙනවා. දත් මැදලා බලන්න. කෙනෙක් අහලා තිබුණා නිදාගන්න කියලා නිදාගෙන බලන්න නිින්ද යන්නේ නැහැ. ඒ නිින්ද දිහා බලනකොට නිින්ද යනවා. හොඳට ඩෝප්පයක් දාලා ගිහලා ගොර බුදියා ගත්තා නම් ඇඳ ළඟට යන්න ඉස්සෙල්ලා නිින්ද යනවා. බඩු ෂුවර්. දුවට බලන්න නිින්ද යන්නේ බලන්න නිින්ද යන්නේ නැහැ. ඒ කේන්ති යන හැටි පොඩ්ඩක් බලන්නකෝ. ඒක ටිකක් වැඩිනේ වාසයට වේදනාන ප්‍රසන චිත්තානුපස්සනාවට. මේ රූපේ දිහා බලනකොට හුස්ම ගැනීම පවා වෙහෙස කර වෙනවා. පයින් ඇවිදීම පවා හරියට බර මේ ස්ටීම් රෝලර් එකක් යන්න වගේ තේරෙනවා. බලන දේ අහන දේ සේරටම ඒකේ තියෙන අර රසලෝලී ගතිය ඇලී බැඳී ගන්න ගතිය తත්‍රාවි නන්දනී කියන ගතියට මොකද්දෝ වෙනවා. ඒ නිසා කියන විනාඩි 5ක් විතර භාවනා කරන්න නම් ඊටු හරිය නිකන් ඉන්නම් කියලා. ඒක දිගට කරන්න බෑ. බලන්න එක දිගට පුළුවන් වුණොත් එහෙම දවසක අපිට හැම හුස්මක්ම බලාගෙන ඉන්න මම හිතුවා හැන්දෑවට මැරෙයි කියලා. ඒ තරම්ම වෙහෙසයි. එක දිගට හුස්ම විනාඩි 5ක් ඉඳලා බලන්නකෝ. ඒක තුරට මෙහෙම අරමුණට විදගෙන යනකොට ඕනෙම අරමුණක් පුදුමාකාර වෙහෙස කර ගතියක් එනවා. එහෙම විය යුතුයි කියලා මම කියන්නේ. ඒක නිසයි අපි නන්නත්තර වෙලා ඉන්න කැමැති අරමුණක හිත තියාගෙන ඉන්න බෑ අපට. ඒක තියාන හිටියත් ඒකේ ලැබෙන දැනුම අපි හිතන්නේ
පිරිවෙනක ලැබෙන දැනුමත් තරම් වටිනවයි කියලා. අපි හිතන්නේ ඩිප්ලෝමා එකක් තරම් වටිනවයි කියලා. අපි හිතන්නේ MA එකක් විතරක් වටිනවයි කියලා. මොකද ඒක එතනම ලැබෙන දේ. ඒක විතාමත්ම තුනී පුංචි කරලා තමයි අපි තරකන්නේ. ඔය සරුවච්චන් වහන්සේ නමක් එන්න ඕනේ ලෝකේ පහළ වෙන්න මේ නිතරම අහක දාන මේ හුස්ම රැල්ලේ සම්පූර්ණ නිවන් මාර්ගය තියෙනවා කියලා කියන්නේ. ඒක ඔය සතිය බලමයි මේ කියන පොතේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියනවා මේ තරම් ප්‍රභාවයක් ඇති බීජයක් වගේ තියෙන මේ හුස්මේ තියෙන සතියේ මෙච්චර ගැඹුරක් තියෙනවා කියලා පෙන්වන්නට සාරා සංඛේ කල්ප ලක්ෂයක් පෙරම් පුරලාවිල්ල මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ. උඹලා ඔය පිට හොයන කිසිම දෙයක සත්‍ය නැහැ. සත්‍ය තියෙන්නේ නහයට. උඹලා යනවා දඹදිව. උඹලා යනවා මෛත්‍රී බුදුහමරෝ බලන්න. අනුන්ටත් බයිලා කියනවා බණ කියනවා. නහයටයි තියෙන නිවන. ස්වභාවයෙන් බලන්නෙත් නෑ. ඒක ස්වභාවයෙන් බැලුවත් කාටද කියලා ඒ ඇති දෙය කියන්නත් බෑ. ඒ දෙය කියලා දුන්නත් ඒක එච්චර ගැඹුරක් තේරෙන්නේ නෑ. ඒකයි බුදුජානනාංශය සඳහන් කරන යේච බික්කවේ අනුකම්පෙය්‍යාත. යේච සෝතබ්බම් මඤ්ඤයෝ කාටද උඹ අනුකම්පාව කරනවා නම් මහන්නේ. ඔබට හිතෙනවා නම් කාටද මේක ඇස්සියුත් හොඳයි කියලා මේ සතිපට්ඨාන භාවනාවේ නිවාසේ තබ්බා දිවේ තමාදපේ තබ්බන් නිවේසේ තබ්බන් පතිට්ඨාපේ ලේසි නෑ. දැන් අපි උත්සාහ කරනවානේ මේ වෙලාවේ. අපි උත්සාහ කරන මේ කොහොමද හිතට වද්දා ගන්න. ඒක හරි අමාරුයි. ඒක නෑ කියන්න යන්න එපා. ඒක බුදුහාමුදුරුවෝ කියන එක කිච්චේන මේ අධිගතක්. තාම අමාරුයි තමයි ගන්න කියලා. ඕගොල්ලන්ට තට්ටු වෙන්නේ ඕගොල්ලෝ කාටද කියලා දෙන්න ගිය දවසේ. ඔය දන්න සොච්චම කියලා දෙන්න උත්සාහ කරන්න බෑනේ. කිසිම කෙනෙක් ගන්න කැමති නැහැ. කිසිම දෙයක් ගන්න කැමති නැහැ. මොකද ඒගොල්ලන්ට ඕනේ අල්ලන්න පුළුවන් දෙයක්. ඒගොල්ලන්ට ඕනේ මේ සල්ලි, රත්තරන්, මුතු මිනි, මැණික්, ලාභ සත්කාර සම්මාන සිලෝක. මේක තාට හරි දෙනවයි කිව්වහම කොච්චර ඒක වෙනසක් තියනවාද කියනවනම් අපි දැනුමින් හිතලා බලන්න පශේ බුදුරජාණන් වහන්සේ නමක් ඉන්න උන්වහන්සේ ස්වයම්බූ ඥාණයෙන් රහත් වෙනවා. බුදු වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඉන්නවා ස්වයම්බූ ඥාණයෙන් බුදු වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේට කාටද කියලා දෙන්න පුළුවන්. පශේ බුදුරජාණන් වහන්සේට කාටවත් කියලා දෙන්න බෑ. මේ දෙක අතර වෙනස කොච්චරද කියලා බලන්න. පශේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පහනක් පත්තු කරලා බුතලකින් වහලා තිබ්බා වගේ. ආලෝකයක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ ආලෝකයක් පත්තු කරලා කුළුණක් උඩ තිබ්බා වගේ. දස දිසට ආලෝකය පැද. මොකද ඒ? කාටද කියලා දෙන්න පුළුවන්. කාටද කියලා දෙන්න පුළුවන්. එතන තමයි මේකේ රහස තියෙන්නේ ශාසනයේ පැවැත්ම. ඒ නිසා ධම්මචක්කප්පවත්තන සූත්‍රය සරුවචනාංශේ පස්සක මහණුන්ට බලෙන් කැව්වේ. ඒගොල්ල කැමති උන්නේ නැහැ බණ අහන්න බුදුහාමුදුරන්ගෙන්. ප්‍රයෝගයක් කරලා තමයි කෙව්වේ. කිව්වට පස්සේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට තේරුණා යංකින්චි සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං කියලා කියුණා. යමක් පහළ වෙන සුළු නම් ස්වාමීන් සියල්ලම නැති වෙන සුළුයි කියලා. බුදුරජාණන් වහන්සේට ඇතිවෙච්ච සතුට බුදුරජාණන් වහන්සේ තමයි උදම්මනන්නේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ නෙවෙයි අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩන්න කොට කොණ්ඩඤ්ඤ තේරුම් ගත්තා කියලා බුදුහාමුදුරුවෝ උදම්මනන්නේ. මොකද ඒ තමයි මානවයට පළවෙනි වතාවට සම්ප්‍රේෂණය වෙන අවස්ථාව. නැත්තම් බුදුහාමුදුරුවෝ බ්‍රහ්මෙක් කියාවි, ඉන්ද්‍රජාලියෙක් කියාවි, ගාන්ධර්වෙක් කියාවි, අපිට බෑ කියාවි. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අපේම කෙනෙක්. එතනිට වයසම කෙනා අල්ලගත්තා. ඉතින් ඒ නිසා මේක කාට හරි පොඩ්ඩක් කියලා දෙන්න ගියොත් තේන අමාරුම දුෂ්කරම දේ. ඉතින් පිරිවෙන් ගුරුවරයෙක් කිව්වොත් මම හිතනවා කාටත් කොයි කෙනත් බලාපොරොත්තු වෙයි ඔයගොල්ලෝ කටින්වත් මේ යේච බික්කවේ අනුකම්පෙය්‍යාත යේච බික්කවේ සෝතබ්බම් මඤ්ඤයුන් කියලා කියනවනම් කියපන් ඕක නැත්තම් නිකන් හිටපන් කියලා කියයි. ඒක ඉස්කෝලේ ගුරුවරයෙකුට වැඩිය ඉස්කෝලේ බුද්ධ ධර්ම ගුරුවරයෙකුට වැඩිය නැත්නම් ඉස්කෝලේ කතෝලික මුස්ලිම් ආගම වෙනකට වැඩිය පිරිවෙනකින් මේක බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක දවසක් මම සම්බන්ධ වෙච්ච වෙලාවක ඒ වටනපා ස්වාමීන් වහන්සේ කියනවා පිරිවෙනක අධ්‍යාපනය ලැබෙන කෙනාගේ අධ්‍යාපනයේ ගුණාත්මක ඉස්කෝලේ ලැබෙන කෙනෙකුට වැඩිය වැඩි කියලා. ඒක බලාපොරොත්තු වෙනවා අපි. මොකද එයා හදන්නේ පිරිවෙන් පරිසරයේ. උගන්වන්නේ
ආගමානුරූපව. උගන්වනවා නම් දන්න කෙනෙක් මේක අවබෝධ කරන කෙනෙක්. එතකොට ඒක සම්ප්‍රේෂණය වෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් ඕගොල්ලෝ දන්නේ නැත්නම් ඉතින් එහෙනම් ඉතින් සෝරි තමයි. ඉතින් ඒක කතා කරන දෙයක් නැහැ. ඒකයි අපි මේ පුළුවන් තරම් උත්සාහ කරලා බලන්නේ මේ එක්කෙනෙකුට මේක අල්ලගෙන මේක එක්කෙනෙක්ගෙන් හරි පැතිරලා ගියොත් පැතුරුවයි කියලා තමන්ගේ අඩුපාඩුවක් වෙන්නේ නැහැ. පහන පත්තු කරුවා කියලා පළවෙනි පහනට අඩුවක් වෙන්නේ නැහැ. මෙන්න මේ ටික දෙන්න වැඩිවීමක් වෙනවා කියන එක අපි සතිපාසලේ දැන් හුද්දටම අත්දකිනවා. අද එක ස්වාමීන් වහන්සේ නමක් කියලා තිබුණා. නැත්නම් ස්වාමීන් වහන්සේ නමක් වෙන්නේ නැති. මෙතෙන් දෙන ස්වාමීන් වහන්සේලා අපිට සතියේදී කියලා දෙනවා දකින්නට අපි කවුද කියලා තේරෙනවා කියලා. ඒගොල්ලෝ හැමදාම මෙතෙන් දෙන දායකයෝ ළඟට ගිහිල්ලා වාඩි කරවලා පොඩ්ඩක් අපි සතිය කරමු සතිය කියලා දීමු පොඩ්ඩක් සක්මන් කරමු පොඩ්ඩක් භාවනා කරමු කියලා කරලා දෙනකොට තේරෙනවා මේ මිනිස්සු විශාල උගත්තු පෝසත්තු නමුත් සතිය කියන එකට අඳ බාලයි. කියලා දීලා පොඩ්ඩක් අල්ලනකොට එන සතුට හරිම නිර්ආමිෂයි. විශාල විශ්වගත දැනුමක් අපිට ලැබෙනවා. එක්කෙනෙකුට මේක සම්ප්‍රේෂණය වෙනවා දකින්නකොට. ඉතින් ඒක නා ඒක සම්ප්‍රේෂණය දැනගන්නේ කොහොමද? එක හුස්මක් 100ෙන් ගන්නකොට. එක හුස්මක් 100ෙන් හෙලනකොට. එක වමක් බිම තියෙනකොට. එක දකුණක් බිම තියෙනට. ඒක මම හිතනවා අපිට පුළුවන් වෙයි කියලා දෙන්න. නමුත් වෙලා තියෙන්නේ වමෙන් වමට දිගින් දිගට සතිය පවත්තන එක. දකුණෙන් දකුණට දිගට සතිය පවත්තන එක. ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් ආස්වාස දිගට පවත්තන එක. ඒක ටිකක් අමාරුයි. අපි අර උපයාගත්ත දේ දිගට පවත්තන එක අමාරුයි. ඉතින් මම හිතනවා අපි හෙටර ගමු කියලා ඒක ඇල්ල. ඒ නිසා මෙතුක් කල් මේ ඉදිරිපත් කරපු කාරණා මම හිතනවා කරගෙන යන මේ දවස් දෙක තුල කරගෙන යන ප්‍රයත්නයේට තවත් ආශිර්වාදයක් වෙලා මේ සතිය සතිපට්ඨානයක් වශයෙන් පිහිටීමට ශීතුලනාට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාව නතර කරනවා ආශිර්වාද දිනාට තෙරුවන් සරණ වේවා කියලා